flashing, rack flashing star. My game on my style. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ ද කාහ YouTube channel එකට. අද මම තීරණය කරා පොඩ්ඩක් வாහන ගැන ටෙක්නිකලි පැත්තට පොඩි දෙයක් කතා කරන්න. ඉතින් මේ හයිබ්‍රිඩ් වෙහිකල් එකක් යූස් කරන අය අනිවාර්යෙන් දන්නවා ඒගොල්ලෝ මේක ප්‍රැක්ටිකලි දන්න දෙයක්. EV මෝඩ් එක නැත්නම් බැටරි එකෙන් ඩ්‍රයිව් කරන මෝඩ් එක සහ අපි මේ ෆුවල් වලින් ඩ්‍රයිව් කරන මෝඩ් එක කියලා මෝඩ්ස් දෙකක් මේ හයිබ්‍රිඩ් කාර් එකේ එනවා. ඉතින් මම අද තීරණය කරා චුට්ටක් කොහොමද මේ EV මෝඩ් එක වැඩ කරන්නේ. මොකද සාමාන්‍යයෙන් මේ කාර් එකක් යූස් කරාට ඒගොල්ලොන්ට දල අත්දැකීමක් නැතුව ඇති. සාමාන්‍යයෙන් දල අදහසක් නැතුව ඇති. කොහොමද මේ ෆුවල් කන්සම්ප්ෂන් එක අඩු කරගෙන ෆුවල් ඉකොනොමි එක වැඩි කරගෙන වාහනේ ධාවනය කරන්න කියලා. ඉතින් මම Axio hybrid එකේ මේ කාර් එකේම ෆුල් රිවිව් එකක් කරලා තියෙනවා. ඒකත් මම ලින්ක් එක දාන්නම්. ඉතින් බලන්න සාමාන්‍යයෙන් මේ වගේ කාර් එකක් යූස් කරනවා නම් ටිකක් ෆුවල් වලින්ම ඩ්‍රයිව් කරන කාර් එකකට වැඩිය සාමාන්‍ය ඉලෙක්ට්‍රික් කාර් එකකටත් වැඩිය අතරමැද තියෙන මේ හයිබ්‍රිඩ් කාර් එක තමයි ටිකක් හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේකේ ෆුවල් සහ බැටරි එක දෙකම යූස් වෙන නිසා ඉලෙක්ට්‍රික් කාර්ස් වල තියෙන වාසිය තමයි අපිට සාමාන්‍යයෙන් ළඟ සාමාන්‍ය ටවුන් ඒරියා එකක වගේ පාවිච්චි කරන්න නම් ඉලෙක්ට්‍රික් කාර් එක ගොඩක් හොඳයි. ඒත් පොඩි අවාසියක් තියෙන සාමාන්‍ය දුර ගමන් කරනකොට බැටරි එක charge කරන්න වෙනවා. සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් ඇඹිලිපිටිය ඉඳලා කොළඹට යනකොට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් කාර් එක රත්නපුරේදී වගේ පොඩ්ඩක් විනාඩි 45ක charge එකකට දාන්න වෙනවා. මොකද ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් මේ කාර් එක රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆුවල් එකොනොමි එක හොඳින්ම තියාගෙන පදින්න පුළුවන් කාර් එකක් කියලා. ඉතින් හයිබ්‍රිඩ් කාර්ස් වල තියෙන වාසිය යන්නේ ඒක. මම අද තීරණය කරා චුට්ටක් මේ EV මෝඩ් එක කොහොමද වැඩ කරන්නේ. EV මෝඩ් එකෙන් අපි උපරිම දුරක් ධාවනය කරන්න මොන වගේ ටිප්ස්ද පාවිච්චි කරන්න ඕනි කියලා පොඩි වීඩියෝ එකක් දාන්න. අපි බලමු EV මෝඩ් එක මේ ඩිස්ප්ලේ එක මම චුට්ටක් පෙන්නන්නම් මීටර් කන්සෝල් පැනල් එකේ තියෙන ඩිස්ප්ලේ එක කොහොමද ඒකත් බලාගන්නේ කියලා. ඉතින් ඒත් එක්කම කායක චුට්ටක් පාරට දාලා මේ EV මෝඩ් එක ඔන් වෙන්නේ කොහොමද? EV මෝඩ් එකේ ඔයගොල්ලෝ වෙහිකල් එක ඩ්‍රයිව් කරන්න ඕනි මොන වගේ දේවල්ද ඔළුවේ තියාගෙන ඩ්‍රයිව් කරන්න ඕනි කියලා මම චුට්ටක් කියන්නම්. විශේෂයෙන්ම කියන්න ඕනි මේ හයිබ්‍රිඩ් කාර් එකක් පාවිච්චි. සාමාන්‍ය හයිබ්‍රිඩ් කියවට හයිබ්‍රිඩ් නැත්නම් ෆුවල් වලින් ගමන් කරන කාර් එකක් නම් ඒක චුට්ටක් අපි අර RPM level එක කියන එක ඔළුවේ තියාගන්න ඕනි. RPM level කියන්නේ අපි සාමාන්‍ය ඇක්සලරේටර් එක පාගන වෙලාවට රවුන්ඩ්ස් කීයක් මිනිත්තුවකට කැරකෙනවද කියලා එන්ජින් එක. ඉතින් මේකේ RPM එක සාමාන්‍යයෙන් අපි දෙකට අඩු. ඒ කියන්නේ RPM මේකේ අපිට දාලා තියෙන වැඩි කිරීම 1000 කියලා. ඒ කියන්නේ විනාඩියකට රවුන්ඩ්ස් සාමාන්‍යයෙන් 2000ක් වගේ කැරකෙනවා. RPM එක මේ මීටර් එකේ දෙකට ගියාට පස්සේ. ඉතින් මේ RPM මීටර් එකේ දෙකට ගියාට පස්සේ ඒ වගේ ප්‍රමාණයකට යන හින්දා අපිට පුළුවන් මේකේ ෆුවල් ඉකොනොමි එක වැඩි කරගන්න. මේ Axio වල සාමාන්‍යයෙන් RPM level එක දෙකට අඩුවෙන් මේ ගේජ් එක තියෙනවා නම් අපිට EV මෝඩ් එකට කාර් එක ටක් ගාලා දාගන්න පුළුවන්. ඒත් එක්කම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පදින ඕනිම වාහනයක ෆුවල් කාර් එකක වුණත් වෙන්න පුළුවන් RPM මීටර් එකක් අනිවාර්යෙන් දැන් vehicles වල බලා ගන්න තියෙනවා. ඉතින් ඒකෙත් ඔයගොල්ලන්ට පුළුවන් තරම් සාමාන්‍යයෙන් RPM එක දෙකට අඩුවෙන් මේ මීටර් එක දෙකට අඩුවෙන් තියාගෙන ඩ්‍රයිව් කරන්න බලන්න. එතකොට හොඳ ෆුවල් ඉකොනොමි එකක් ගන්න පුළුවන් කාර් එකේ. අපි චුට්ටක් මේක මීටර් කන්සෝල් පැනල් එක ගැන කතා කරලා බලමු. මේකේ මොන වගේ ඩිස්ප්ලේ එකක්ද අපිට තියෙන්නේ. ඒත් එක්කම අපිට ඒක බලා ගන්න පුළුවන් මොන වගේ දේවල්ද කියලා අපි චුට්ටක් මේකේ කතා කරලා බලමු. මම ඩිස්ප්ලේ එකේ view එකක් දෙන්නම්. ඉතින් Axio hybrid එකේ මෙන්න මේ විදිහට තමයි අපිට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. අපිට මේකෙන් ලැබෙනවා මල්ටි ෆන්ක්ෂනින් ස්ටීරින් වීල් එකක්. ඉතින් ඒකෙන් අපිට පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ එකේ තියෙන අපිට ඩීටේල්ස් ටික චුට්ටක් චේන්ජ් කරගන්න හැකියාව තියෙනවාන්නේ ඩිස්ප්ලේ එකේ තියෙන. ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් දැන් අපි ඉකෝ මෝඩ් එක අනුව පොඩ්ඩක් වාහනේ දාගෙන තියෙනවා. මෙන්න මේකේ මෙන්න මේ ඩිස්ප්ලේ එක තියෙන. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මෙතන ෆුවල් ගේජ් එක බලා ගන්න පුළුවන්. එතකොට අපි ගියර් එක පෙන්නනවා එතන. පේනවා ඇති මෙන්න මේ RPM මීටර් එක ගාව මෙන්න මෙතන තියෙනවා EV මෝඩ් කියලා පොඩි බල්බ් එකක් පත් වෙලා. ඒ කියන්නේ EV මෝඩ් කියන්නේ අපි දැන් කාර් එක රේස් කරලා නැහැ. ඔන්න බලන්න මම කාර් එක චුට්ටක් රේස් කරන්නම්. එතකොට EV මෝඩ් එක අයින් වෙන ඕගොල්ලන්ට පේනවා. සාමාන්‍යයෙන් RPM එක දෙකට පහළට ආවට පස්සේ EV මෝඩ් එක නැවත ඔන් වෙනවා. ඉතින් මේකේ දැන් ෆුවල් ගේජ් එක අපිට බලා ගන්න පුළුවන් ටයිම් එකත් එක්ක දීලා තියෙනවා. එතකොට මේකේ මෙන්න මෙතන තියෙනවා ඉකෝ මෝඩ් කියලා එකක්. ඉකෝ මෝඩ් එකේ අපිට එක එක විදිහට අපිට අවශ්‍ය විදිහට බලා ගන්න පුළුවන් කොච්චර අපි ෆුවල් ඉකොනොමි එකක් අපේ තිබිලා තියෙනවද, එතකොට අපි කොච්චර ඩ්‍රයිව් කරලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මෙතනින් අපේ බැටරි එක charge වෙනවා වෙන දැන් බැටරි එකේ levels දෙකක් විතර වගේ තමයි charge එක තියෙන්නේ. ඉතින් අපි මේකේ වාහනේ RPM එක දෙකට වැඩියෙන් යන වෙලාවට මේකේ බැටරි එක charge වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ වගේ පොඩි පොඩි settings ටිකක් තියෙනවා මීටර් කන්සෝල් පැනල් එකේ.
මේකේ එතකොට අපිට බලා ගන්න හැකියාව තියෙන අපි කොච්චර පොඩි සමරි එකක් වුණත් අපිට බලන්න පුළුවන් අපි කොහොමද ඉකොනොමි එක අපි ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ වගේ අපිට ඩීටේල්ස් ටිකක් ඒකේ බලා ගන්න හැකියාව තියෙනවා. අපි චුට්ටක් මෙන්න මේ අපේ බේසික් කන්ට්‍රෝල් එකට දාලා බලමු. මෙන්න මේ විදිහට තියාගෙන බලමු. එතකොට අපේ ෆුවල් ගේජ් එකත් යට පෙන්නනවා. ඔඩෝමීටර් එක තියෙනවා. එතකොට රෙඩි කියලා කායක පෙන්නනවා පාකින් එකේ තියෙන්නේ. දැන් අපි චුට්ටක් කායක ඩ්‍රයිව් කරලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් අපිට ඕගොල්ලන්ට මම පෙන්නනවා මෙන්න මෙතනින් පුළුවන් අපිට අපේ අර ගේජස් ටික අවශ්‍ය විදිහට අපිට මාරු කරගන්න හැකියාව තියෙනවා මෙන්න මෙතනින්. ඉතින් බේසික් මෙන්න මේ විදිහට තමයි කායක අපි සාමාන්‍යයෙන් දාලා ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මෙතන සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට දාගෙනත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මොන විදිහටද කායක ඩ්‍රයිව් කරන්න කියලා. ඉතින් මේ ටයර්ස් වලට බැටරි එකෙන් පවර් එක යන්නත් පුළුවන්, එන්ජින් එකෙන් පවර් එක යන්නත් පුළුවන්. මම දැනට නිකන් ඔයගොල්ලන්ට කායක චුට්ටක් ඩ්‍රයිවිං එකට දාලා අපි චුට්ටක් බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා EV මෝඩ් එක ඔන් එකේ තියෙනවා. එතකොට බැටරි එකෙන් තමයි කායකට පවර් එක යන්නේ. සාමාන්‍යයෙන් ලොකු ස්පීඩ් එකක් නෑ දැන් කායකේ. අපිට පේනවා ඉතින් තාමත් කියන මේ පාරේ ටිකක් වේගෙන් යන්න අමාරුයි. ඉතින් ඔයගලන්ට පේන ඇති බැටරි එකෙන් තමයි අපිට තාමත් කායකට අපේ ටයර්ස් වලට පවර් එක යන්නේ. ඒ කියන්නේ මේක දැන් කැරකෙන්නේ හයිබ්‍රිඩ් බැටරි එකෙන් තමයි මෝටර්ස් වලට යන්නේ. අපි බලමු. ඉතින් මෙතන EV මෝඩ් එක පෙන්නනවා. ඔයගලන්ට පේනවා ඇති දැන් මේ කායකෙන් මම ඇක්සලරේටර් එකෙන් කකුල අරගෙන තියෙන්නේ. කායක සාමාන්‍යයෙන් නෝමල් ස්පීඩ් එක ගමන් කරනවා. ඒ උනාට අපිට RPM level එක මේකේ වැඩි වෙලා නැහැ චුට්ටක්වත්. RPM එක බිඳුවේ තියෙන්නේ. ස්පීඩ් එකත් එහෙම ලොකු පෙන්වන තරමක් නැහැ ඒකේ. අපි බලමු චුට්ටක් කායක පාරට දාලා ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අපේ මෝඩ් එක මම එතන ඇක්සලරේටර් එක ටිකක් පෑගුවට පස්සේ මෝඩ් එක චුට්ටක් වෙනස් වෙලා ආයිමත් බැටරියට ආව. නමුත් තාම EV මෝඩ් එක ඔන් වෙලා නැහැ. RPM level එක වැඩි වෙලා තියෙනවා. කියන්නේ වාහනේ AC එක චුට්ටක් ඔන් වුණා. දැන් ඕගලන්ට පේනවා ඇති එන්ජින් එකෙන් පවර් එක ගියා එකපාරක්. කෙලින් පාරට දාලා චුට්ටක් පෙන්නන්නම්. දැන් පේනවා ඇති අපේ එන්ජින් එකෙන් සහ ටයර්ස් වලින් කායගේ බැටරි එක charge කරනවා කියලා මෙතන ඊතල දෙකක් ඇවිල්ලා පෙන්නලා තියෙනවා. මේක EV මෝඩ් එක ඔයගලන්ට හරියටම පාවිච්චි කරන්න අවශ්‍ය නම් සාමාන්‍යයෙන් අපි අඩු ඒ කියන්නේ ගැස්සීම් අඩු සාමාන්‍යයෙන් මේ කායක පාවිච්චි වෙන්නේ සාමාන්‍ය හයිවේ එකක හෝ යනවනම් ඔයගලන්ට හොඳ ෆුවල් එකොනොමි එකක් ගන්න පුළුවන් කායකේ. දැන් අපි සාමාන්‍යයෙන් කෙලින් පාරක යන්නේ. ඔයගලන්ට පේනවා ඇති මම දැන් ඇක්සලරේටර් එක පාගලා තියෙන කායකේ. මම ඇක්සලරේටරෙන් කකුල ගත්තට පස්සේ මෙතන බැටරි එකෙන් අපිට ඩ්‍රයිවිං මෝඩ් එක බැටරි එකෙන් එතකොට ටයර්ස් වලට ඊතලයක් යනවා. ඒත් එක්කම EV මෝඩ් එක ඔන් වෙලා තියෙනවා. දැන් මම ඇක්සලරේටර් එක පාගලා නැහැ චුට්ටක්වත්. මම ඇක්සලරේටරෙන් කකුල අරගෙන තියෙන්නේ. ඇක්සලරේටර් එක පාගලම නැහැ. ඇක්සලරේටර් එක පාගලා නැතුව දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් EV මෝඩ් එක ඔන් වෙලා තියෙනවා. අපිට බැටරි එකක් charge වෙනවා කියලා මේකේ පෙන්නලා තියෙනවා. මම චුට්ටක් වාහනේ ඇක්සලරේටර් එක දැන් චුට්ටක් ඇප්ලයි කරනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් කායකේ RPM level එක වැඩි වුණා. එතකොට EV mode එක off වුණා. මෙන්න මෙතන බැටරි එකේ charging එක පෙන්වනවා දැන් tyres වලින් සහ එතකොට මෙන්න මේ විදිහට පෙන්වනවා කියන්නේ වාහනේ tyres සහ බැටරි එක දෙකම දුවන්නේ දැන් වාහනේ තියෙන normal petrol engine එකෙන්. ඒ කියන්නේ වාහනේ දුවන්නේ දැන් petrol engine එකෙන්. ඒ වගේම බැටරි එක charge වෙනවා කියලාත් මෙතන ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා. ඉතින් මම චුට්ටක් පොඩි කන්දක් වගේ තියෙන නිසා පොඩ්ඩක් පාගලා මම නැවත ආයි ඇක්සලරේටර් එකෙන් කකුල ගන්නම්. තාමත් මං RPM එක ටිකක් වැඩිපුර තියෙනවා. වාහනේ චුට්ටක් පාගලා තියෙන්නේ. මම දැන් ආයි නැවතත් කකුල ගත්තා. කකුල ගත්තාම ඕගලන්ට පේනවා ඇති ඇක්සලරේටරෙන් කකුල ගත්ත ගමන් RPM level එක අඩු වුණා. දැන් බිඳුවේ තියෙන්නේ. ඒත් එක්කම වාහනේ EV mode එකට ඔන් වුණා. එතකොට බැටරි එකෙන් තමයි දැන් වාහනේ ධාවනය වෙන්නේ. අපි නැවතත් චුට්ටක් ඇක්සලරේටර් එක දුන්නොත් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් එන්ජින් එකෙන් අපේ බැටරි එක සහ ටයර්ස් දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ හයිබ්‍රිඩ් බැටරි එක charge වීම සිද්ධ වෙනවා දැන්. එතකොට වාහනේ දුවන්නේ එන්ජින් එකෙන්. දැන් අපේ EV mode එක ඔන් වුණා. බැටරි එකෙන් වාහනේ ධාවනය වෙනවා. ඒත් එකම EV mode එකේ තියෙදි බැටරි එකක් charge වීම එතන පෙන්눔 කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් කායක drive කරන්න සාමාන්‍යයෙන් ලොකු කලබලයක් නැතුව වාහනේ drive කරන කෙනෙක්ට හොඳ fuel economy එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
වලින් වාහනේ ගමන් කරන මෙන්න මේ වගේ පාරක දැන් යනකොට ටිකක් වාහනත් අඩුයි. EV mode එකේ අපි දැන් ධාවනය කරන්නේ කායක. එතකොට ඔයගලන්ට පෙන්වන්න ඇති සාමාන්‍යයෙන් බැටරි එකෙන් තමයි vehicle එකට බලය ගන්නෙ. අපි චුට්ටක් කායක රේස් කරමු. මම ටිකක් ස්පීඩ් එක වැඩි කරගන්න කායක රේස් කරනවා. එතකොට RPM level එක මම එකපාරට කකුල ගත්ත ඇක්සලරේටර් එකකින් මේ වගේ ස්පීඩ් එකකට කාර් එක අරගෙන ඉතින් මේ වගේ අපිට යන්න පුළුවන් පැහැදිලිව තියෙනවා නම් EV mode එකට දාගෙන වාහනේ drive කරන්න බලන්න පුළුවන් තරම් ඇක්සලරේටර් එකකින් කකුල අරගෙනත් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40ක් එයා රඳවගෙන තියාගෙන ඉන්නවා. කන්දක් වගේ පොඩි ગેප් එකක් වගේ මොනවා හරි තිබ්බොත් තමයි අපේ වාහනේ නැවත ස්ලෝ වීමක් වෙන්නේ. ඉතින් පොඩි කන්දක් වගේ තියෙනවා. තාමත් නමුත් EV mode එකෙන් වාහනය fuel එක consumption එකට මාරු වෙලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් වාහනේ ටිකක් ඔයගොල්ලෝ දුර ධාවනය කරනවා නම් ඉතින් මේ විදිහට වාහනේ බ්‍රේක් ඇප්ලයි කරනකොටත් සාමාන්‍යයෙන් EV mode එක රොටෝම කායක චේන්ජ් කරගන්නවා ඒගොල්ලෝ. ඉතින් තාමත් EV mode එකේ තමයි වාහනේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට කායක හොඳින් පොඩි පල්ලමක් වගේ තියෙනවා. ඉතින් ඒකේ අපි බලමු දැන් කායක තාමත් දුවන්නේ EV mode එකේ. මම චුට්ටක් ඇක්සලරේටර් එක පාගලා ඒත් EV mode එකෙන් ඒගොල්ලෝ ඇක්සලරේටර් එක පෑගුවටත් කායක කන්වර්ට් කරගත්තේ නෑ EV mode එකෙන් fuel mode එකට. ඉතින් ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් කායක ස්පීඩ් එකත් හොඳයි. සාමාන්‍යයෙන් 40 ට වගේ ස්පීඩ් එකක අපිට යන්න පුළුවන් EV mode එක තියාගෙන බලමු EV mode එකේ ෆුල් අපිට කොච්චර ස්පීඩ් එකක් ගන්න පුළුවන්ද කියලා. ඔව් අපිට පැයට කිලෝමීටර් 60ක් වගේ ස්පීඩ් එකකට ගෑරන්ටි කරන්න පුළුවන් සාමාන්‍ය EV mode එකේ drive කරන්න පුළුවන් කියලා. ඉතින් මේකේ වාසිය තමයි දැන් ඔයගොල්ලෝට තේරෙනවා ඇති අපි ටිකක් මෙච්චර දුර ආවා කිලෝමීටරයකට වැඩි දුරක් ආවා. නමුත් අපිට fuel use උනේ අපේ engine එක start එකේ තියාගන්න විතරයි. ඒත් එක්කම අපි මේ තාමත් ගමන් කරන්නේ eco mode එකේ. ඒ කියන්නේ EV mode එකේ තමයි අපි තාමත් drive කරන්නේ. ඉතින් සෑහෙන දුරක් ආවා. මේක තමයි හයිබ්‍රිඩ් කාර් එකක තියෙන ගන්න තියෙන එකම වාසිය. ඉතින් හයිබ්‍රිඩ් කාර් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන් මෙන්න මේ හේතුව නිසා ෆුවල් වලින් ධාවනය වෙන කාර් එකකට වඩා. අපි බ්‍රේක් එක ඇප්ලයි කරද්දිත් ඔටෝම EV mode එක ඔන් වීමක් මේකේ සිද්ධ වෙනවා. කාර් එක ටර්න් එකක් දාගමු. ඉතින් මේකේ ඇත්තටම කියනවා නම් මේ හයිබ්‍රිඩ් කාර් එකක් වුණාට පවර්ෆුල් වාහනේ. ඒ කියන්නේ හොඳ පිකප් එකක් කාර් එකේ අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ XC හයිබ්‍රිඩ් කාර් එකේ. ඒත් එක්කම සැප පහසුව ගොඩක්ම හොඳයි. කාර් එකේ ලොකු අපහසුයක් දැනෙන්නේ නැහැ ඩ්‍රයිව් කරද්දී උනත්. තරම හොඳ නිමාවක් තියෙන වාහනයක්. සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් කාර් එකක හොඳින්ම ෆුවල් කරනවා කියලා ටිකක් හැමෝම දරන මතයක් තමයි ඇක්වා කාර් එක. ඉතින් ඇක්වා කාර් එක සාපේක්ෂව XC හයිබ්‍රිඩ් එකේ කාගෝ ස්පේස් එක හොඳටම තියෙනවා. බූට් ස්පේස් එක ගොඩක් හොඳයි. XC හයිබ්‍රිඩ් එකකට යන්න පුළුවන් නම් ඒකත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඇක්වා එකකට යනවට වඩා බජට් කාර් එකක් කියන්නේ මේකේ සර්විස් එක හරියට ඔන් ටයිම් වෙනවා නම් වාහනේ කල්පෑත්ම ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් බිසි කෙනෙකුට ටිකක් දුර ධාවනය වෙනකොට එදිනෙදා සාමාන්‍යයෙන් දුර ගමනක් කියවෙන කෙනෙකුට කියන්නේ ජොබ් එක අනුව ටිකක් දුර ධාවනය වෙනවා නම් එදිනෙදා ඔයගලන්ට පුළුවන් මේ කාර් එකක් යූස් කරන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති මම වාහනේ ටිකක් පිකප් කරලා පාගගෙන තියෙනවා චුට්ටක් හිමින් යන්න. දැන් මම ඇක්සලරේටර් එකෙන් කකුල ගන්න හදන්නේ. ඔව් මම ඇක්සලරේටර් එකෙන් කකුල ගත්තා. දැන් පේනවා ඇති බැටරි එක charge වෙනවා ටයර්ස් වලින්. දැන් අපිට බැටරි එක යූස් වෙන්නේ නැහැ. බැටරි එක charge වෙනවා. අපි වාහනේ ගද්දි තිබ්බේ කටු දෙකක් වගේ බැටරි එකේ. දැන් levels 3ක් වෙලා තියෙනවා. තාමත් අපි EV mode එකේ drive කරන්නේ. කන්දක් තමයි දැන් යන්නේ. අපේ අර ඉස්සල්ලාම පල්ලමේම කන්ද තමයි යන්නේ. නමුත් අපිට පේනවා මේකේ බැටරි එකෙන් තමයි දැන් කාර් එක drive කරන්නේ තාමත්. EV mode එකත් on වෙලා තියෙන්නේ. RPM level එක ඔයගලන්ට පේනවා ඇති තාම බිඳුවේ තමයි තියෙන්නේ. EV mode එකට ආවට පස්සේ ගොඩක් වෙලාවට RPM level එක බිඳුවට එනවා. ඒ කියන්නේ මේකේ බැටරි එකෙන් ඒකාකාරී ලෙස වාහනේ drive කිරීම සිද්ධ වෙනවා. දැන්
කන්ද ටිකක් වැඩි වෙනවත් එක්කම කායික එන්ජින් එකෙන් පවර් එක ගත්ත RPM level එකත් වැඩි වෙලා තියෙනවා පේනවා ඇති. අපි දැන් මෙතන ස්ලෝ කරනවා. ස්ලෝ කරලා බ්‍රේක් එක ඇප්ලයි කරනකොටම EV mode එකට කායික චේන්ජ් වුණා. තාමත් EV mode එකේ තමයි drive කරන්නේ. දැන් ටිකක් ලොකු පල්ලමක් තියෙන වාහනේ අපිට ටිකක් දුරක් යන්න පුළුවන්. මම ටිකක් කායික එන්ජින් එකෙන් පොඩ්ඩක් පිකප් එක දීලා ඇක්සලරේටර් එකෙන් කකුල ගන්නවා. ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40ක් 60කට වගේ වාහනේ අපිට ධාවනය කරන්න පුළුවන්. බැටරි එකෙන් තමයි drive කරන්නේ කායික. මම ඇක්සලරේටර් එකෙන් සම්පූර්ණ කකුල අරගෙන තියෙන්නේ මේ වෙලාවේ. මේ වගේ අපිට දුටි කන්දක් ආවොත් තමයි වාහනේ ටිකක් ස්ලෝ වෙන්නේ. එතකොට තමයි අපි ඇක්සලරේටර් එක දෙන්න ඕනේ. නමුත් තාමත් EV mode එකෙන් කන්වර්ට් උනේ නැහැ. fuel mode එකට අපේ එන්ජින් එක එක තාම කන්වර්ට් උනේ නැහැ. ඉතින් ඒකාකාරී ලෙස මේ විදිහට අපි සාමාන්‍ය හයිවේ එකක වගේ යනවා නම් අලුත් Axio hybrid එකේ අපිට අර cruise control කියන option එකක් ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් Prius cars වලත් cruise control mode එක අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. දැන් අපි එන්ජින් එකෙන් තමයි පොඩ්ඩක් පිකප් කරලා කන්ද ගත්තා. මම දැන් ඇක්සලරේටර් එකට කකුල ගන්නවා. ඇක්සලරේටර් එකෙන් EV mode එක ඔන් වුණා. RPM එක 0 වලටම ගියා. මම දැන් චුට්ටක්වත් ඇක්සලරේටර් එකේ කකුල තියලා නැහැ. සාමාන්‍යයෙන් මේ ස්පීඩ් එක අපිට මදි කියන්නත් බෑ. මේ වගේ පාරක දාන්න කියලා සාමාන්‍ය මේ ටවුන් ඒරියා එකක වාහනේ අපි ඩ්‍රයිව් කරන්නේ. පල්ලමක් තියෙනවා. මේ වගේ අවස්ථාවලදී ඔයගලන්ට හොඳ ෆුවල් ඉකොනොමි එකක් ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති අපි සාමාන්‍යයෙන් ඔඩෝමීටර් එක මට බලන්න බැරි වුණා වාහනේ ගද්දී අපි සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක් පැද්දොත් අවම වශයෙන් 16ක් 17ක් විතර දැන් EV mode එකේ තමයි අපි ඩ්‍රයිව් කරේ. මම ඇක්සලරේටර් එකට කකුල තියලවත් නැහැ චුට්ටක්වත්. දැන් පේන ඇති ටයර්ස් වලින් බැටරි එක charge කිරීම සිද්ධ වෙනවා මේ වෙලාවේ. ඉතින් මේකේ ඉකොනොමි එක ඔයගොල්ලෝ හොඳටම ගන්න අවශ්‍ය නම් කායක ගොඩක් රේස් කරන්න නැතුව සාමාන්‍ය වාහනේ යන වේගයට යන්න දීලා චුට්ටක් ඇක්සලරේටර් එක රිලීස් කර කර සාමාන්‍ය වාහනේ ඩ්‍රයිව් කරන ඕනිම හයිබ්‍රිඩ් කායකක මේක මේ ටිප් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පුළුවන් ෆුවල් ඉකොනොමි එක ගොඩක් හොඳින් පවත්වා ගන්න. ඒ වගේම බැටරි එක හොඳින් කල්පවත්ම තියා ගන්න. ඒත් එක්කම කියන්න ඕනේ මේ හයිබ්‍රිඩ් කාර් එකක් ඔයගොල්ලෝ යූස් කරනවා නම් ටිකක් ගෙදර නවත්තලා තියන්න එපා. ඒක තැන ඒක හයිබ්‍රිඩ් බැටරි එකකට ටිකක් පොඩ්ඩක් බලපාන්න පුළුවන්. පොඩ්ඩක් වැඩ හොඳින්ම බලපානවා. සාමාන්‍ය හයිබ්‍රිඩ් කාර් එකක් නම් නිතර දෙවේලේ රන් වෙන තත්ත්වයේ තියෙනවා. ඒකෙන් නිතර දෙවේලේ ඔයගොල්ලෝ භාවිතා කරනවා නම් ඒ වාහනේ පැවැත්ම ගොඩක් හොඳයි. ඉතින් ওই විදිහට තමයි ඔයගොල්ලන්ට අපේ හයිබ්‍රිඩ් එක භාවිතා කරලා මම අද මේ ෆුවල් ඉකොනොමි එක එතකොට කොහොමද මේ ඉකෝ මෝඩ් එක EV මෝඩ් එක ඩ්‍රයිව් කරන්නේ කියලා වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මම චුට්ටක් පිකප් කරලා තියෙනවා කායක දැන් මේ වෙලාවේ පොඩි කන්දක් යන්නේ. කන්දක් යනවට වඩා මේක EV මෝඩ් එක ඩ්‍රයිව් කරන්න අමාරුයි. පාර චුට්ටක් කැඩිලා වගේ තියෙන. එකෙන් බ්‍රේක් එක ඇප්ලයි කර කර අපි හැම වෙලේම මේව කරගන්න ඕනේ. බැටරි එකෙන් තමයි දැන් කායක රන් වෙන්නේ. මේලා බැටරි එකෙන් තමයි අපේ ටයර්ස් වලට යන්නේ. පවර් එක දැන් ටයර්ස් වලින් බැටරි එක charge කරනවා. ගැස්සීම් ස්වභාවය වැඩි. පොඩි පොඩි වලවල් ටිකක් තියෙනවා. ඒක නිසා තමයි පොඩ්ඩක් හරියටම අපිට වීඩියෝ එක පෙන්න ගන්න බැරි. ඔයගලන්ට මම හිතනවා හොඳින් අදහසක් එන්නේ නැති කියලා අපි අර පාරේ යනකොට ගත්ත වීඩියෝ එකකින් ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ටිප් එක පාවිච්චි කරලා වාහනේ ෆුවල් ඉකොනොමි එක හොඳින් පවත්වා ගන්න. ඉතින් අද මම කරපු වීඩියෝ එක මම හිතනවා ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. හයිබ්‍රිඩ් කාර් එකක් යූස් කරන පුද්ගලයෙක්ට නම්
ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ EV mode එක හරියට පාවිච්චි කරන්න fuel economy එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. මම අර කියපු tip එක හරියට පාවිච්චි කරනවා නම් ඉතින් අපේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like කරන්න, වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න hybrid cars use කරන ඔයගොල්ලන්ගේ යාළුවෝ අතරේ. ඉතින් හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ද කාහබ් YouTube channel එකෙන් දෙව්මින චාමි කරා.